And now, live at 12. ආයුබෝවන් වෙලාව මධ්‍යහන 12යි. මධ්‍යහන පුවත් මධ්‍යස්ථ වාර්තාකරණයේ අංක 11 සමගින් මම මදුශාන්ත සිල්වා. මම භාග්‍යා වීරකෝන් මුලින්ම දකිමු සිරස්තල. දෙවයිනට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා හරසරින් පිළිගෙන. රන්ගිරි දඹුලු විහාරයේ භාරකාර හිමියන්ගෙන් කෝටි 10ක කප්පම් එල්ලූ තිදෙනෙක් අත්අඩංගුවට. මේ තර්ජනය කිරීම දීර්ඝවල් කාලයක් තිබුණා. මේ අපේ මොලේ නායකත්වයේ දරන මේ පවුලක කෙනෙක් තමයි මේ ප්‍රධානියා. ලොරි දෙකකින් හිංසාකාරී ලෙස ගවයින් 37 දෙනෙකු රැගෙන ගිය දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණියා. අද දිවයිනේ රැඳී සිටින පැය කිහිපයක කාලය තුළ එතුමන් ජනාධිපතිතුමා අගමැතිතුමා විපක්ෂ නායකතුමා මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතාද හමුවීමට නියමිතයි. දෙවන වරටත් ඉන්දියාවේ අගමැති ධූරයේ දියුරුම් දුන් නරේන්ද්‍ර මෝදි දෙවැනි ධූරකාලයේ ප්‍රථම විදේශ නිල චාරිකාව ආරම්භමින් ඊයේ මාලදිවයිනට ළඟා වුණා. මාලදිවයිනේ සිට ඉන්දියා අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ මෙරටට ළඟා වුණා. ගුවන්තොටුපළේදී ඉන්දියා අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්. එතුමාගේ සංචාරය අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙන්ම ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් යන මහත්වරුන්ද හමුවීමට නියමිතයි. මේ අතර ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම වෙනුවෙන් අද විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාවට නංවා තිබෙනවා. පස්වරු 1:45 සිට පස්වරු 3:30 පමණ දක්වා කාලය තුලදී ජනාධිපති මාවතේ සිට නෙළුම් පොකුණ වටරවුම බොරැල්ල හරහා කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ කටුනායක ගුවන් තොටුපළ දක්වා වාහන ගමනාගමනය සීමා කිරීමක් සිදු වෙනවා. විශේෂයෙන්ම මේ වෙලාවේදී ඉල්ලා සිටිනවා මේ සඳහන් කරපු වේලාවන් වලදී කටුනායක ගුවන් තොටුපළ වෙත ගමන් කරන මගීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ සඳහන් කරපු වේලාවන් වලදී ඔවුන්ට යාමට තිබෙනවා නම් කල් වේලා ඇතිව සඳහන් කර තිබෙන විකල්ප මාර්ග භාවිතා කරලා යන්න කියලා ඒ සිදුවන අපහසුතා වළක්වා ගැනීම සඳහා. රන්ගිරි දඹුලු විහාරස්ථාන භාරකාර හිමියන්ට මරණීය තර්ජනය කර රුපියල් කෝටි 10ක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලිසිය සමත් වුණා. අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙනා අද දින දඹුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන බවද දඹුල්ල පොලිසිය කියා සිටියා. රන්ගිරි දඹුලු විහාරස්ථානයේ භාරකාර සියම් මහනිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිශා උප ප්‍රධාන සංඝනායක අඹගස් වැවේ රාහුල හිමියන්ට මරණීය තර්ජනය කර රුපියල් කෝටි 10ක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ පුද්ගලින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඊයේ දඹුල්ල පොලිසියට හැකි වුණා. කප්පම් මුදල් ලබා දෙන ලෙසට අවස්ථා ගණනාවකදී විහාරස්ථාන භාරකාර හිමියන්ට දුරකථන ඇමතුම් මගින් තර්ජන එල්ල කර තිබෙනවා. ඒ පිළිබඳව දඹුල්ල පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව මෙම කප්පම් මුදල් ඉල්ලූ පුද්ගලින් සොයා දඹුල්ල පොලිසිය විමර්ශනයක් සිදු කරනු ලැබුවා. විමර්ශනවලට අනුව ඊයේ දින මීට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු දඹුල්ල කිඹිස්ස ඉනාමලුව සහ උසාවිය හන්දිය යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවටගත් සැකකරුවන් වයස අවුරුදු 19, 25 සහ 34 යන වයස් සීමාවල පසුවන්නන් වනවා. පසුගිය මාස 20 වැනි දින රන්ගිරි දඹුලු විහාරස්ථානයේ භාරකාර හිමියන්ගෙන් කප්පම් මුදල් ඉල්ලා සිටි ආකාරය උන්වහන්සේගේ දුරකථනයේ සටහන් වී තිබුණේ මේ ආකාරයෙන්. මම ඉල්ලුවේ මම මගේ ජමාත් එකේ කොටේ 10 ඉල්ලක එක ඒක මම සාමිච්ච මම කොටේ පාකල කරලා දුන්නා. මම ලක්ෂ 5ක් දෙන්නම්. ලක්ෂ 5ක් විතර. මේ සිද්ධිය දැන් මාස එකමාරක් විතර වෙනවා. හැබැයි මම මගේ ශිෂ්‍යයන් වහන්සේලාට මගේ දායකවරුන්ට මම ඒක දැනුවත් කරේ නෑ. මේක මහා ලොකු වදයක් වශයෙන් මට ලොකු කරදරයක් වශයෙන් තමයි මේ දෙකටම පැවතුනේ.
මේ තර්ජනය කිරීම දීර්ඝවස් කාලයක් තිබුණා. මේ වෙන අපේ මුලස්ථාන පොලිස් පතිතුමා මේ සියලු වගකීම් බාරට අරගෙන එතුමාගේ වෙන්නුනේ යුතුයකම සිද්ධ කරා. එතුමා ප්‍රකාශ කරන කවදා හරි වැඩි කාලයක් යන නිසා වහන්සේ ළඟට මම මේ අපරාධකාරයෝ ගේනවා කියන මේ දිනේ ගෙනලා මට ඒගොල්ලෝ මුණ ගැසුවා වෙන්නවා. මීට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාව අද දින දඹුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන බවද දඹුල්ල පොලිසිය කියා සිටියා. නුවර සිට කොළඹ බලා දහවන වූ බස් රථයක් කඩුගන්නාව ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාවනැල්ල පොලිසිය පැවසුවේ බස් රථයේ කොන්දස්තරවරයාද මියගොස් ඇති බවයි. මට්ටක්කුලිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක් මහනුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී කඩුගන්නාව ප්‍රදේශයේදී බෝක්කු බැම්මක බස් රථය ගැටි උදෑසන 6:45ට පමණ අනතුරක් සිදු වුණා. අනතුරින් බස් රථයේ කොන්දොස්තරවරයා ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මාවනැල්ල පොලිසිය පැවසුවේ අනතුරු සිදු වූ ස්ථානයේදීම කොන්දොස්තරවරයා ජීවිතක්ෂයට පත් වී ඇති අතර බස් රථයෙන් මගියෙක් මාවනැල්ල රෝහලට රැගෙන යාමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බවයි. රියානතුරු සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ අතර කැලණිවැලි දුම්රිය මාර්ගයේ මීගොඩ දුම්රිය හරස් මාර්ගයේදී රේල් බස් රථයක් මෝටර් රථයක ගැටී අද පෙරවරුවේ අනතුරක් සිදු වුණා. අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා හෝමාකම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මීගොඩ පොලිසිය පවසන්නේ අනතුරු සිදු වන අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ගයේ මුරකරු එම ස්ථානයේ නොසිටි බවයි. සතියක් ඇතුළත මෙම කැලණිවැලි දුම්රිය මාර්ගයේ සිදු වූ දෙවැනි අනතුර මෙය වනවා. මේ අතර අනුරාධපුර ජයන්ති වටරවුම අසලින් මල්වතු ඔයට ත්‍රීරෝද රථයක් පෙරළී යාමෙන් එහි රියදුරා ඇතුළු දෙදෙනෙකු තුවාල ලැබුවා. අනුරාධපුර පොලිසිය පැවසුවේ රියදුරාට වේගය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදු වී ඇති බවයි. මේ අතර වැලිමඩ සිට බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් කහට තලාව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු එහි ගමන්ගත් කාන්තාවක් සහ කුඩා දරුවෙකු තුවාල ලැබුවා. ප්‍රතිකාර සඳහා ඔවුන් ඇතුළත් කළේ වැලිමඩ රෝහලටයි. වැලිමඩ පොලිසිය පවසන්නේ රියදුරාගේ අපරීක්ෂාකාරී රියදාවනය හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි. මේ අතර බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හාලියල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් ගැටී ඊයේ රාත්‍රියේ තවත් අනතුරක් සිදු වුණා. අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරා සහ මෝටර් රථයේ ගමන්ගත් කාන්තාවක් බරපතල තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. රියානතුර සම්බන්ධයෙන් හාලියල පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ අතර තංගල්ල තිස්ස මාර්ගයේ ගුරුපොකුණ ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක් යට කරගෙන මෝටර් රථයක් ඉදිරියට ධාවනය කර තිබෙනවා. මෙහිදී සිදු වූ අනතුරින් කාන්තාව බරපතල තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබුවා. අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අඟුණුකුල පෑලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මධ්‍යම පළාත තුළ අනවශ්‍ය ලෙස ගොඩනැගිලි ඉදිකිරීමට ඉඩ ලබා නොදෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. ගලේවල ප්‍රදේශයේ පැවති විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ඊයේ ගලේවල ප්‍රදේශයේ පළාත් පාලන ආයතන හා රෝහල් කාර්මික විද්‍යාල වෘත්තීය මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. එහිදී උසස් තාක්ෂණ පුහුණු ආයතනයේ ප්‍රතිසංස්කරණය කොට සංවර්ධනය කරන ලද ගොඩනැගිල්ලක් විවෘත කිරීමද සිදු වුණා. පුහුණු ආයතනයේ තරුණ තරුණියන් සඳහා වන නව පාඨමාලා ආරම්භයේද ඊයේ සිදු කෙරුණේ ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්. මෙම විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ මෛත්‍රී ගුණරත්න මහතා පැවසුවේ මධ්‍යම පළාත තුළ අනවශ්‍ය අයුරින් ගොඩනැගිලි ඉදිකිරීමට ඉඩ ලබා නොදෙන බවයි. නිකන් නිරපරාධේ රාජ්‍ය ගොඩනැගිලි හදන එකත් අපි නතර කරන්න ඕනේ. මොකද ගොඩනැගිලි හදනවා පරණ ගොඩනැගිලි නිකන් අතහැරලා දානවා. දැන් සමහරක් වෙලාවට අවුරුදු 100ක් හදපු පරණ ගොඩනැගිලි තියෙන ඉතාමත්ම හොඳ තත්ත්වය. එතකොට ඒ ගොඩනැගිලි තියෙද්දී ඒවා අභාවයට ඇරලා අලුත් ගොඩනැගිලි හදනවා. ඒ අලුත් ගොඩනැගිලි අවුරුදු 5ක් 6ක්වත් තියෙන්නේ නැහැ. මධ්‍යම පළාතේ මම කිසිම අලුත් ගොඩනැගිල්ලක් ඔය තට්ටු ගොඩනැගිලි හදන්න අවසර දීලා නැහැ. රජේ. ඉතින් මේ වගේ දැඩි තීන්දුව తీරන ගන්න අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ගොඩනැගිලි හදන එක අපි සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනේ විශේෂ අනුමැතියකින් තොරව. ගොඩනැගිලි හදන එක නම් මං හිතන්නේ මේ රටේ කළ යුත්තේ. පාසල් වලට අපි දැන් මම අලුතෙන්ම ගොඩනැගිලි ඩිසයින් කරලා තියෙනවා. ඒ විදිහේ ගොඩනැගිලි තමයි අපි හදන්නේ. මං විදුහල්පතිවරුන්ට කියලා දෙනවා. මගෙන් ඇවිල්ලා
ඇවිල්ලා තට්ටු ගොඩනැගිලි ඉල්ලන්න එපා මම දෙන්නේ නැහැ. මොකද අපිට භූමි ප්‍රමාණය තියෙනවා. විශේෂයෙන්ම මේ ගම්බද පාසල් වල අක්කර 5-6 තියෙනවා. භූමි ප්‍රමාණය තියෙනවා. භූමි ප්‍රමාණය තියෙන තැන් වල තට්ටු ගොඩනැගිලි අවශ්‍යතාවයක් නැහැ. ඔය නාගරික පාසල් වලට තමයි ඒක අවශ්‍ය වෙන්නේ. 12. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. සබරගම බොල්තුම්බේ මහසමන් දේවාලයේ සිදුව ඇති සොරකමක් හේතුවෙන් එහි පෞරාණික භාණ්ඩ ඇතුළු මිල කළ නොහැකි භාණ්ඩ රැසක් අස්ථානගත වී තිබෙනවා. පසුගිය සිකුරාදා රාත්‍රියේ සොරකම සිදුව ඇති බවට සැක කරන බවයි එහි බස්නායක නිලමේවරයා සඳහන් කළේ. සබර්ගමුව පොල්තුඹේ මහසමන් දේවාලයේ දේව ප්‍රතිමා වැඩසිටින මාලිකාවේ පිටුපස දොර කඩා පෞරාණික වටිනාකමකින් යුතුම් භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇති බව එහි බස්නායක නිලමේවරයා වන සිසිර ජිනේන්ද්‍ර පරණගම මහතා පවසනවා. ඊට යාබදව ඇති කෞතුකාගාර ගොඩනැගිල්ලේ ජනේලයේද කඩා ඊට ඇතුළු වී ඇති සොරුන් එහි තිබූ රාජ ඔටුන්නේ කරඬුව ඇතුළු මිල කළ නොහැකි භාණ්ඩ රැසක්ද සොරාගෙන ගොස් තිබෙනවා. මේක තමයි අතුරුදහන. ඔටුන්නේ කරඬුව. තව මොකද මේ ස්ථාන මුදු තුනක්. ඒ වගේම වටිනා මකර තොරණේ පිළිම දෙකක්. ඒ වගේම සෙමරේ ඇද්දල කැටයම් මිට. ඊයේ දිනේ ගොඩනැගිලි පරිශ්‍රයට ඇතුළු වී බලන විට සොරකමක් සිදුව ඇති බවට නිරීක්ෂණය කිරීමෙන් පසු බස්නායක නිලමේවරයා බලංගොඩ පින්නවල පොලිසියට ඒ ගැන පැමිණිලි කර තිබෙනවා. දේවාල භූමියේ පොලිස් මුරපොලක්ද පිහිටා තිබෙන අතර නිසි ආරක්ෂාවක් නොතිබීම හේතුවෙන් මේ සොරකම සිදුව ඇති බවයි බස්නායක නිලමේවරයා පවසන්නේ. අද පෙරවරුවේ මෙරටට පැමිණි ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ විශේෂ උත්සවයක් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මේ වන විට පැවැත්වෙනවා. අප දැන් සූදානම් මෙහි සජීවී දර්ශන වෙත යොමු වන්නට ඉන් අනතුරුව නැවතත් ප්‍රවෘත්ති විකාශයේ බලාපොරොත්තු වන්න. කාණ සකල ஏற்பாடுகளும் செய்யப்பட்டுள்ளன. நතාலியா. Thank you, Raja. A very good afternoon to all of you, and we are coming to you live from the Presidential Secretariat as Honorable Narendra Modi, the Prime Minister of Republic of India, arrived in Sri Lanka a few minutes ago, and he was received by Honorable Ranil Wickremesinghe, the Prime Minister of Democratic Socialist Republic of Sri Lanka at the Bandaranaike International Airport. Honorable Narendra Modi is the 14th and the current Prime Minister of India, and he just visited St. Anthony's Church at Kochikade. As Prime Minister Modi happens to be the first foreign leader to visit the island after the deadly bomb attacks on the 21st of April on Easter Sunday. This is the third visit of Prime Minister Narendra Modi to Sri Lanka. He first arrived in the island back in the year 2015, and for the second visit he arrived in Sri Lanka in the year 2017, and today the main objective of visiting the island is to enhance the bilateral relationships and to enhance the bilateral cooperation between India and Sri Lanka as a goodwill gesture, as this happens to be his first visit after swearing in as the Prime Minister for the second consecutive term. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා දෙවන වරටත් එරට මහමැතිවරණයෙන් බලයට පත්ව අග්‍රාමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නේ පසුගිය 30 වෙනිදා. එහි රාජතාන්ත්‍රිකයන් අතරට ශ්‍රී ලංකා ජනාධිපතිතුමා දෙක්වනු ලැබුවා. ගරු ජනාධිපතිතුමා මෙහිදී ආරාධනයක් කළා ඉන්දියා අග්‍රාමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස. එය පිළිගත් ඉන්දියා අග්‍රාමාත්‍යවරයා අභිනව අග්‍රාමාත්‍ය ධූරයේ දියුරුම් දීමෙන් අනතුරුව තමන්ගේ පළමු රාජචාරිකාව සඳහා ශ්‍රී ලංකාවත් තෝරා ගන්නවා. අසල්වැසියාට පළමු තැන ලබා දීමේ ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තියේ පළමු කරුණට මුඛ්‍ය කාරණයට ප්‍රමුඛත්වය ලබා දෙමින් ඉන්දියා අග්‍රාමාත්‍යවරයා මාලදිවයිනේ සංචාරය කිරීමෙන් අනතුරුව අද දහවල් කටුනායක ගුවන්තොටුපළට පැමිණියා. ශ්‍රී ලංකාවට ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම මේ මොහොතේදී අතිශය වැදගත් කොට සලකන්නට පුළුවන්. ඊට හේතුව අපේ රටට පසුගිය අප්‍රේල් 21 වෙනිදා එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරය අපි හැමෝටම මතකයි. පාස්කු ඉරිදා දවසේ එල්ල වුණු මේ ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා විදිහට ඉන්දියා අග්‍රාමාත්‍යවරයා මේ මිත්‍රශීලී සබඳතාවය අසල්වැසියාට මිතුදම පෑම අපේ රටත් සමග ඉන්දියාවත් අතර පවතින මේ මිත්‍රශීලී ශක්තිමත් පදනම තව තවත් මූර්තිමත් කරන අවස්ථාවක් විදිහට හඳුන්වා දෙන්නට පුළුවන්. මීට පෙර ඉන්දියා අග්‍රාමාත්‍යවරයා තමන්ගේ පළමු දුහර කාලයේදී අවස්ථා දෙකකදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නට යෙදුණා. 2015 වර්ෂයේ තුමා පළමු වරට අධ්‍යාපනයේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වුණේ 2014 වර්ෂයේ. ඉන් මාස කිහිපයක් යැවෑමෙන් එතුමන්ගේ පළමු සංචාර අතරට ශ්‍රී ලංකාව තෝරා ගනු ලැබුවා. ඉන් අනතුරුව 2017 වර්ෂයේදී ජාත්‍යන්තර වෙසක් දින සමරුම් මූලලේ සමාරම්භක උත්සවය සඳහා ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණියා. එතුමන්ගේ තෙවන වර පැමිණීම අද දවසේ ශ්‍රී ලංකාවට පැමිණීම අතිශය සුවිශේෂී අවස්ථාවක් විදිහට හඳුන්වන්නට පුළුවන්. මෑත කාලයේදී ඉතා ශීඝ්‍රයෙන් දියුණුවට පත්වෙන ලෝකයේ කවගෙත් අවධානයට ලක් වුණු රාජ්‍යයක් විදිහට මේ ඉන්දියාව සහ
ලෝකයේ පවතින ඒ අන්‍යෝන්‍ය සුවදශීලී භාවයට අසල්වැසි රාජ්‍යයක් විදිහට තමන්ගේ පළමු රාජ්‍ය චාරිකාව සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීමත් නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ඉතා සුවිශේෂී කාර්යයක් විදිහට අප සලකන්නට පුළුවන්. එතුමන් පිළිගැනීම වෙනුවෙන් මේ වෙලාවේදී කොළඹ ජනාධිපති කාර්යාලයේ අභිහස සියලු කටයුතු සූදානම්ව පවතිනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ විජේබා පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් 3 දෙනෙකු සහ සෙසු නිලයින් 72 දෙනෙකුකින් සමන්විත වුණු මේ නිලධාරීන් පිරිස එතුමන්ට සම්මාන මුරේ පිරිනැමීම සඳහා සූදානම්. ඒ වගේම ත්‍රිවිධ හමුදා, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පංචතූර්ය නාදයේ මැදෙහි එතුමන් මේ ජනාධිපති කාර්යාල පරිසරයට පැමිණීමට නියමිත වන්නේ. ඒ වගේම අග්‍රාමාත්‍යවරයෙකු වෙනුවෙන් කාලතුවක්කු වැඩි මුර 19ක් පිරිනමමින් එතුමන්ට ශ්‍රී ලංකා රජයේ ගෞරවය පිරිනැමීම සඳහා සියලු කටයුතු මේ මොහොතේදී சூதாනම් කොට තිබෙනවා. கௌரவ நரேந்திர மோடி அவர்கள் பிரதமராக பதவியேற்றதன் பின்னர் இலங்கைக்கு விஜயம் செய்யும் 3வது தடவையாக இது இருக்கிறது. 14வது பிரதமராக அவர் 2014ஆம் ஆண்டு அவர் பதவியேற்றதன் பின்னர் 2015ஆம் ஆண்டு முதலாக இங்கு விஜயம் செய்தார். அதன் பின்னர் 2017ஆம் ஆண்டு விஜயம் செய்தார். அதன் பின்னர் மீண்டும் 2வது தடவையாக அந்த நாட்டின் பிரதமராக பதவியேற்றதன் பின்னர் 15வது பிரதமராக பதவியேற்றதன் பின்னர் வெளிநாட்டுக்கு விஜயம் செய்யும் முதல் விஜயமாக இந்த மாலைதீவு இலங்கை விஜயம் அமைந்திருக்கிறது. நேற்று மாலைதீவுக்கு விஜயம் செய்த அவர் சற்று முன்னர் இலங்கை நாட்டுக்கு எமது மண்ணுக்கு காலடி எடுத்து வைத்திருக்கிறார். நமது நட்பை மேலும் விரிவுபடுத்துவதற்கான விஜயமாகவே இது கருதப்படுகிறது. ராஜதந்திர ரீதியான பயணமாகவும் இது கருதப்படுகிறது. இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் அதிமேதகு ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அவர்களுடைய அழைப்பின் பேரிலே நரேந்திர மோடி அவர்கள் இலங்கைக்கு விஜயம் செய்திருக்கிறார்கள். கடந்த ஏப்ரல் மாதம் 21ஆம் தேதி உயிர்த்த ஞாயிறு அன்று நடைபெற்ற பயங்கரவாத தாக்குதலின் பின்னர் இலங்கைக்கு விஜயம் செய்யும் முதலாவது வெளிநாட்டு தலைவர் ஒருவர் என்பது நரேந்திர மோடியின் விஜயம் மிக முக்கியத்துவம் வாய்ந்ததாக அமைகிறது. இந்த நாட்டின் பாதுகாப்புக்கு எந்தவிதமான குந்தகமும் இல்லை, பாதுகாப்பு நன்றாகவே இருக்கிறது என்பதை உறுதிப்படுத்துவதற்கு அவருடைய விஜயம் நமக்கு பெரும் துணையாக இருக்கிறது என்பதை நாம் மறந்துவிடக்கூடாது. Yes, Raja, Prime Minister Narendra Modi happens to be visiting Sri Lanka for the 3rd consecutive time, as you mentioned, and President Maithripala Sirisena, the President of the Democratic Socialist Republic of Sri Lanka, will receive him at the Presidential Secretariat here at the Golf Face Green. And as this happens to be the 3rd visit, and Prime Minister Narendra Modi is coming to Sri Lanka Prime Minister Narendra Modi is coming to Sri Lanka with the clear message of sovereignty and the confidence of assuring the security of the island after the deadly bomb attacks, as he happens to be the first foreign leader to visit the country, as Prime Minister Modi was able to visit Kothikojkare St. Anthony's Church as well. President Maithripala Sirisena was able to attend the swearing-in ceremony in India a few days ago. So this is a goodwill gesture. Neighborhood first happens to be the foreign policy of India, whereas to enhance the bilateral relations between the maritime countries. Shaminder? ශ්‍රී ලංකාවට විපතක් වුණු තැන කොතනද? අසල්වැසි ඉන්දියාව අප සමග සිටියා. ශ්‍රී ලංකාව සමග සමීප සබඳතා තහවුරු කරගත යුතු තැන කොතනද? එතන අසල්වැසි ඉන්දියාව අප සමග සිටියා. ඒ මිත්‍රශීලී සබඳතාව දෙරටක් අතර පවතින සංස්කෘතික මිතුදම දෙරටක් අතර පවතින ඓතිහාසික සබඳතාව තවත් මූර්තිමත් කරන සුවිශේෂ අවස්ථාවක් විදිහට ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ මේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය පිළිබඳව අපට හඳුන්වා දෙන්නට පුළුවන්. ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ජනාධිපති කාර්යාලයේදී එතුමන් පිළිගැනීමෙන් අනතුරුව එතුමන්ට යුද හමුදා සම්මාන මොරය සහිත ආචාර්ය පිරිනැමීම සඳහා සියලු කටයුතු සූදානම් කොට තිබෙනවා. ශ්‍රී ලංකාවට ඉන්දියාව වැදගත් සේම ලෝක ප්‍රජාවටත් වර්තමානයේදී ඉන්දියාව අතිශයින්ම වැදගත්. ලෝකේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය, ආසියාවේ නැගියන ආර්ථිකයකට හිමිකම් කියන ප්‍රධාන පෙළේ රාජ්‍යයක් විදිහට කාගෙත් අවධානයට ලක් වුණු රට ඉන්දියාව. ඒ වගේම ලෝකේ විශාලතම ජනගහනය අතරින් දෙවැන්න හිමි කරගත් රාජ්‍ය, ඒ වගේම ප්‍රජාතාන්ත්‍රික වශයෙන්, ඒ වගේම මෑත කාලීන ආර්ථික ප්‍රතිසංස්කරණ, විදේශ ප්‍රතිපත්ති ආදී බොහෝ දේ අතරින් ලෝකයට බොහෝ ආදර්ශ සම්පන්න රාජ්‍යයක් විදිහට හඳුන්වන්නට පුළුවන් දේශයක් අසල්වැසි ಭಾರತය. මේ ಭಾರತೀಯ ජනතාවගේ නායකයා විදිහට පසුගිය 30 වෙනිදා අභිනවයෙන් තේරීපත් වුණු ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය එතුමන්ගේ අභිනව අග්‍රාමාත්‍ය ධූරයෙන් දින කිහිපයක වැමෙන් පසුව සිදුවීම ශ්‍රී ලංකා ඉතිහාසයට ශ්‍රී ලංකාවට රාජ්‍ය නායකයෙකුගේ අසල්වැසි මිත්‍රශීලී
සබඳතා පවත්වාගත හැකි සුවදශීලී ගමන් මගකට තවත් ශක්තිමත් අඩිතාලමක් දරන අවස්ථාවක් විදිහට හඳුන්වා දෙන්නට පුළුවන්. එතුමන් පිළිගැනීම වෙනුවෙන් මේ ජයසක් බෙරහඬ එවැගේම දේශීය නර්තන ශිල්පීන්ගේ මේ කෘව මේ සියල්ල ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ආදී කොට ඇති සියලු පාර්ශ්වයන්හි ශක්තිමත් භාවයෙන් යුතුවයි සිදු කරනු ලබන්නේ. වර්ෂාවක් පතිතවත් රාජ්‍ය නායකයන් දැක්විය යුතු ගෞරවයේ කිසිදු අඩුවක් නොකොට ඉන්දිය දේශීය ජනතාවගේ නායකයා ඉන්දියා අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ උපරිම ගෞරවය දැක්වීම සඳහා මේ වහලාවේදී සියලු කටයුතු සූදානම් කොට පවතිනවා. අග්‍රාමාත්‍යවරයෙකු වෙනුවෙන් රාජතාන්ත්‍රිකව පිරිනැමිය යුතු හමුදා උපාචාර්ය වෙනුවෙන් සියල්ල සූදානම්. දැන් එතුමන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිතුමා විසින් පිළිගනු ලබනවා. கௌரவ நரேந்திர மோடி அவர்கள் பாரத பிரதமராக இரண்டாவது தடவையாக கடந்த மாதம் 23ஆம் தேதி தெரிவு செய்யப்பட்டு 30ஆம் தேதி பதவி ஏற்றுக்கொண்டார்கள். அதன் பின்னர் அவர் விஜயம் செய்யும் வெளிநாட்டு முதலாவது விஜயமாக இந்த மாலைதீவுக்கான விஜயம் நேற்று இடம்பெற்றது. அதனைத் தொடர்ந்து இன்று இலங்கைக்கு விஜயம் செய்திருக்கிறார்கள். பயங்கரவாத தாக்குதல் நடைபெற்றதன் பின்னர் வெளிநாட்டு மிக முக்கிய தலைவர் ஒருவர் இலங்கைக்கு விஜயம் செய்வது இதுதான் முதல் தடவை என்பது மிகவும் முக்கியமாக குறிப்பிடப்பட வேண்டிய ஒன்று. பாரத நாடு என்பது உலகில் முதலாவது அதிசிறந்த ஜனநாயக நாடு என்ற பெருமையை பெற்ற நாடு. அது மாத்திரமல்ல, ஆசிய நாடுகளிலே வளர்ந்து வரும் வலிமை பெற்ற ஒரு நாடு என்ற வகையிலே இலங்கைக்கான விஜயம் மிக முக்கியத்துவம் வாய்ந்ததாக இருக்கிறது. எனவே கௌரவ நரேந்திர மோடி அவர்களை வரவேற்பதற்காக இப்போது இலங்கை நாட்டின் அதிமேதகு ஜனாதிபதி அவர்கள் உள்ளிட்ட பிரமுகர்கள் காத்திருக்கிறார்கள். அதேபோன்று முப்படையினர், அதேபோன்று போலீசாரின் கௌரவம் இடம்பெற இருக்கிறது. தரைப்படையினரின் விஜயபா காலாட்படை 72 படையினர், அதோடு 3 உயர் அதிகாரிகள் அவருக்கான மரியாதையை செலுத்த இருக்கிறார்கள். அதேபோன்று 19 மரியாதை வெட்டுக்கள் தீர்ப்பதற்கும் தயாரான நிலை காணப்படுகிறது. இப்போது நரேந்திர மோடி அவர்கள் இந்த ஜனாதிபதி செயலக வளாகத்துக்கு வருகை தந்திருக்கிறார்கள். His Excellency the President, Honorable Maithripala Sirisena, will be receiving Honorable Narendra Modi, the Indian Premier, at the Presidential Secretariat, and the Vijayabha Infantry Regiment of Sri Lanka Army will welcome Honorable Narendra Modi with an official gun salute as well as a guard of honor. We are now witnessing the arrival of the Indian Premier.
දැන් ජනාධිපතිතුමා සමග එක්ව ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිස හඳුන්වා දෙනු ලබන අවස්ථාවයි. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් කැබිනට් අමාත්‍යවරු එවැගේම ඉන්දියා රජයේ වෙනුවෙන් පැමිණි නියෝජිත පිරිසත් මේ අවස්ථාව සඳහා සහභාගී වෙනවා. பாரத பிரதமர் நரேந்திர மோடி அவர்கள் இப்போது இலங்கை மூத்த அரசியல்வாதிகள் அதே போன்று முக்கிய பிரமுகர்கள் அவர்களை கைலாக கொடுத்து அவர்களை உற்சாகப்படுத்துகிறார். அதே போன்று எமது உயர் அதிகாரிகள், பாராளுமன்ற உறுப்பினர்கள், அமைச்சர்கள் உள்ளிட்டவர்கள் அவரை வரவேற்று தன்னுடைய மரியாதையை செலுத்துகிறார்கள். சற்று முன்னர் 19 பீரங்கி வெட்டுகள் மரியாதை நிமித்தம் செலுத்தப்பட்டன. இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் அதிமேதகு ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அவர்களோடு பாரத பிரதம மந்திரி நரேந்திர மோடி அவர்கள் இப்போது தமது விஜயத்தின் மற்றொரு முக்கிய அம்சமாக மரநடுகைக்காக ஜனாதிபதி மாளிகைக்கு செல்ல இருக்கிறார்கள். President Maithripala Sirisena did introduce the cabinet of ministers as well as the officials from the Republic of India. They all shook hands with Prime Minister Narendra Modi, the Indian Premier, as was officially welcomed and received by President Maithripala Sirisena, the President of the Democratic Socialist Republic of Sri Lanka, who received a guard of honor by Sri Lanka Army. ඉන්දියා අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ ගෞරවය පිරිනැමීමෙන් අනතුරුව ගරු අග්‍රාමාත්‍යතුමා වෙනුවෙන් ගරු ජනාධිපතිතුමා විසින් දිවා භෝජනය පිරිනැමීමට නියමිතයි. ඒ වෙනුවෙන් දැන් කොළඹ ජනාධිපති මන්දිරය දක්වා මේ රාජ්‍ය තාන්ත්‍රික පිරිස ගමන් කිරීමට නියමිත වනවා. එහිදී විශේෂ කටයුතු ගණනාවක් සිදු කරන්නට නියමිත බවට තොරතුරු අපට දැනගන්න ලැබුණා. මේ සියලු දේවල් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පවතින ඒ සුහදශීලී භාවයට, මිත්‍රශීලී භාවයට, සියවස් ගණනාවක් තිස්සේ පවතින ශක්තිමත් සබඳතාවට කෙරෙන තවත් ගෞරවනීය අවස්ථාවක් විදිහට අපට හඳුන්වා දෙන්නට පුළුවන්. මේ මොහොතේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ විජේබා පාබල රෙජිමෙන්තුව මගින් සම්මාන මුරය පවත්වා ඉන්දියා අග්‍රාමාත්‍යවරයාට සිය ගෞරවය පුද කරනු ලැබුවා. ඒ වගේම ආචාර්ය වෙඩිමුර 19ක් පිරිනැමමින් ඉන්දියා අග්‍රාමාත්‍යවරයාට අග්‍රාමාත්‍යවරයෙකු වෙනුවෙන් පිරිනැමිය හැකි ගෞරවය ශ්‍රී ලංකා රාජ්‍ය වෙනුවෙන් පිරිනැමනු ලැබුවා. දැන් ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මන්දිරය දක්වා ගමන් කිරීමට නියමිතයි. ඒ රැඳී සිටිනවා චාමර. ඒ සිදුවෙන සියලු විශේෂ කාර්යයන් පිළිබඳව තොරතුරු සඳහන් කරන්න අපි දැන් සම්බන්ධතාව ලබා දෙනවා චාමර වෙත. සුදී චමින්ද මේ මොහොත වන විටදී ජනාධිපති මන්දිරය තුල සූදානම තිබෙන්නේ ඉන්දියා අග්‍රාමාත්‍යතුමන් ශ්‍රී ලංකාවට සැපැත්වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී උතුමාචාර වලින් පසුව මෙම ස්ථානයට පැමිණීමට නියමිත වන්නේ රටවල් දෙක අතර මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමින් ඉන්දියා අග්‍රාමාත්‍යවරයා විසින් අශෝක පැලයක් රෝපණය කිරීමට නියමිත වෙනවා ජනාධිපති මන්දිරය උද්‍යාන පරිශ්‍රය තුලදී. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතිනා වූ මිත්‍රත්වය චිරාත් කාලයක් තිස්සේ පැවති සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කරමින් මෙකී ක්‍රියාවලිය දියත්වනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ බොහෝ තැන් බිඳ වැටෙන විටදී ඒ බිඳ වැටුණු බොහෝ තැන් යලි පණ නංවන ඉතාමත්ම වටිනා කියන සංචාරය මේ බවට පත්වනවා. මේ මොහොත වන විටදී ඔබට දැකගත හැකි ජනාධිපතිවරයා සහ ඉන්දියා අග්‍රාමාත්‍යවරයා මෙම ජනාධිපති මන්දිර පෝටිකෝවට වාහනේ පැමිණෙමින් තිබෙන අවස්ථාව. ඒ අනුව මෙහිදී ජනාධිපතිතුමන්ගේ විශේෂ ආරාධනය පරිදි ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට සැපත් වුණේ. ඒ අනුව මෙම ස්ථානයේදී ජනාධිපතිතුමන් සහ ඉන්දියා අග්‍රාමාත්‍යතුමන්ගේ දායකත්වයෙන් මේ මොහොතේදී අශෝක පැලයක් රෝපණය කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු කිරීමට නියමිතයි. එලෙසින්ම මේ මොහොත වන විටදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍යතුමන් රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ද සම්ප්‍රාප්ත වුණා. ඒ හා සමානවම මේ මොහොත වන විට සෙසු මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකු ජනාධිපති මන්දිරයට පැමිණ තිබෙනවා. දැන් මේ මොහොතේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මැතිතුමන් ශ්‍රී ලංකාවට සැපත්ව ජනාධිපති මන්දිරයට පැමිණෙන මොහොතයි ඔබ මේ දකින්නේ දර්ශනයි. රටවල් දෙක අතර පවතිනා වූ නොබිදෙනා විශ්වාසය තහවුරු කෙරෙමින් ජනාධිපතිතුමන් සහ ඉන්දියා අග්‍රාමාත්‍යතුමන් එකම වාහනේ මේ මොහොතට මේ අවස්ථාවට සම්බන්ධ වීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකාවට පාස්කුරිදා ප්‍රහාරයෙන් පසු යම් යම් තාඩන පීඩන සිදුවන මොහොතේදී ඉන්දියාව නොබියව මේ සියලු කර්තව්‍යයන් ඉෂ්ට කරන ආකාරය අපට දකින්නට ලැබුණා. දෙවන වතාවට දිවුරුම් දෙන මොහොතේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියා අග්‍රාමාත්‍යතුමන්ගේ දිවුරුම් දීමේ අවස්ථාවට එකතු වුණා. දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මැතිතුමන්ද පරිවාර අමාත්‍යවරයා ලෙස සජිත් ප්‍රේමදාස මැතිතුන්ද මේ මොහොතේදී මේ සුවිශේෂී මොහොතට එක්වන මොහොතයි. ඒ අනුව ඉන්දියා අග්‍රාමාත්‍යතුමන් විසින් අශෝක පැලයක් ජනාධිපති මන්දිර භූමිකාවේ මේ විදිහට රෝපණය කරන්නට සූදානම් වනවා. මෙයින් කියවෙන්නේ ශාක පත්‍රයේ සිට මුල දක්වාම ඖෂධීය වුණු වටිනාකමක් ඇති මෙම ශාකය හරහා රටට ලෝකයට ප්‍රචලිත කරන්නට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පවතින වටිනා නොබිදෙනා ඒ විශ්වසනීය වුණු මිත්‍රත්වයයි. පාස්කුරිදා ප්‍රහාරයෙන් පසු ලෝකයට පෙන්눔 කරන්නට ශ්‍රී ලංකාව සුරක්ෂිත රාජ්‍යයක් වග නරේන්ද්‍ර මෝදි නම් වූ ආසියාවේ ප්‍රබල දේශපාලඥයාගේ පැමිණීම ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක් වෙනවා. මේ මොහොත වන විට මේ දර්ශන හරහා ජාත්‍යන්තරයට කියවන කාරණය වන්නේ ශ්‍රී ලංකාව දැන් සුරක්ෂිතයි. ඕනෑම රාජ්‍ය නායකයෙකුට විදේශිකයෙකුට මේ රට සුරක්ෂිතයි. ඒ අනුව මෙතුවක් කාලයක් යම් ආකාරයේ බීතිකාවක් රට තුළ නිර්මාණය වීද අන්තවාදී ප්‍රහාරයන් නිසා ඒ සියලුම ප්‍රහාරයන් සියලුම අවදානම් මේ මොහොත වන විටදී සමතයකට පත්ව දැන් ආරක්ෂාව 100%ක් රට තුළ තහවුරු වී ඇති වග ඉන්දිය අග්‍රාමාත්‍යතුමන්ගේ පැමිණීමත් සමග මුළු ලෝකයටම පෙන්눔 කෙරුණා. අශෝක පැලයක් මේ ජනාධිපති මන්දිර භූමිකාව මේ භූමියේ මේ මොහොතේදී රෝපණය කිරීම හරහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වන බව අප මේ මොහොතේදී මතක් කළ යුතුයි. ඉන්දිය අග්‍රාමාත්‍යතුමන්ගේ දෙවන අග්‍රාමාත්‍ය ධූරයේදී විශේෂයෙන්ම ගුජරාට් ප්‍රාන්තය තුළ මහ ඇමතිවරයා ලෙස වසර 14කට ආසන්න කාල සීමාවක් කීර්තිමත් දේශපාලඥයෙකු ලෙසින් තනතුරු දැරූ එතුමන් ඉන් අනතුරුව වාරණාසි කොට්ටාශය නියෝජනය කරමින් වාරණාසි පළාත නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ඨ වෙනවා. එකී භූමිකාව තුළ සිට දෙවන ස්ථාන දෙවන වතාව දක්වා අග්‍රාමාත්‍ය ධූරයේ දරමින් ඉන්දියාවේ ඓතිහාසික ජයග්‍රහණයක් ලැබුවා. දැන් ජනාධිපතිතුමන් සහ ඉන්දියා අග්‍රාමාත්‍යතුමන් මේ මොහොතේදී ජනාධිපති මන්දිරය තුළට පිවිසෙනවා. එහිදී ජනාධිපති මන්දිරය තුළදී විශේෂයෙන්ම රාජ්‍ය නායකින් දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එළඹීමට නියමිතයි. එහිදී ශ්‍රී ලංකාවට ඉතාමත්ම වැදගත් වන කරුණු රසක් පිළිබඳ දෙපාර්ශ්වය සාකච්ඡා කිරීමට නියමිත වෙනවා. එහා සමානවම විශේෂයෙන් ජනාධිපතිතුමන් විසින් සුවිශේෂී වුණු තිලිනයක් මේ මොහොත වන විටදී ජනාධිපතිතුමන් විසින් ඉන්දියා අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීමට සූදානම් කර තිබෙනවා. එය සමාධි මුද්‍රාවෙන් යුතු සමාධි පිළිමයක්, ධ්‍යාන මුද්‍රාවෙන් යුතු සමාධි පිළිමයක් ජනාධිපතිතුමන් විසින් ඉන්දියා අග්‍රාමාත්‍යතුමන්ට පිළිගැන්වීමට සූදානම් වනවා. මෙය රටට ලෝකයට කියවෙන පණිවිඩයක් තිබෙනවා. ඉන්දිය අග්‍රාමාත්‍යතුමන්ගේ ශ්‍රී ලංකා සංචාරය ලෝකයට කියන්නේ මේ රට සුරක්ෂිත රටක් වගයි. මේ අනුව මෙකී සුරක්ෂිත රාජ්‍ය තුලදී විශේෂයෙන්ම මතු කළ යුතු වන්නේ ශ්‍රී ලංකාව දැන් ලෝකයේ සියලුම රටවල් වලට විවෘත වුණු රටක් බවයි. යම් ආකාරයකින් පාස්කුරිදා ප්‍රහාරය තුල යම් විදිහක ගැටලුවක් ඇතිව තිබුණා නම් ඒ ගැටලු සියල්ලම निराකරණය කරමින් ප්‍රබල දේශපාලකයා ප්‍රබල නායකයා ඉන්දිය අග්‍රාමාත්‍යතුමන් ශ්‍රී ලංකාවට පැමිණුණා. දැන් ජනාධිපති මන්දිරය තුළ ද්විපාර්ශ්වික සාකච්ඡා සිදු වෙනවා. අපි සම්බන්ධතාවය යලිත් ලබා දෙනවා නතාලියාට. ස්තුතියි. Thank you, Chamara. Well, yes, you just witnessed Prime Minister Narendra Modi planting a tree sapling at the President's house, and it was raining here at the Presidential Secretariat at the Golf West Green here in Colombo. But still, as you witnessed, Sri Lanka Army was able to officially welcome Premier Narendra Modi with an official gun salute as well as guard of honor. So with that, it's time for us to conclude the official welcome ceremony. பாரத பிரதம மந்திரி நரேந்திர மோடி அவர்கள் இலங்கைக்கு விஜயம் செய்வது பிரதம மந்திரியாக 3வது தடவை. நாம் இப்போது இங்கு இருக்கும் ஜனாதிபதி செயலக முன்றல் பிரதேசத்திலே மழை பெய்து கொண்டிருந்தாலும் கூட இந்த வானம் எமக்கு ஆசீர்வாதம் தருவதாகவே அது அமைந்திருக்கிறது. எது எவ்வாறாயினும் பாரத பிரதம மந்திரி அவர்கள் தன்னுடைய மாநிலத்திலே 14வது முதலமைச்சராக தெரிவு செய்யப்பட்ட அவர் 2014ஆம் ஆண்டு 14வது பாரத பிரதமராக பதவியேற்றார். அதன் பின்னர் 2வது தடவையாகவும் வெற்றி பெற்று கடந்த 30ஆம் தேதி 15வது பாரத பிரதமராக பதவியேற்றவர் இலங்கை நாட்டுக்கு விஜயம் செய்து எம்முடைய கௌரவத்திற்கு அங்கீகாரம் தந்திருக்கிறார், பாதுகாப்புக்கு உத்தரவாதம் தந்திருக்கிறார். சற்று முன்னர் நினைவாக
ஜனாதிபதி மாளிகையிலே மரநடுகை இடம்பெற்றது. அதனைத் தொடர்ந்து அவருக்கான விருந்து உபசாரம் அங்கே இடம்பெற இருக்கிறது. இந்த அளவிலே நாம் எமது நேரடி ஒளிபரப்பை நிறைவு செய்து கொண்டு நிலைய கலையகம் திரும்புகிறோம். චමින්ද ස්තුතියි රාජා. එළඹෙන වසර 5ක කාලය දකුණු ආසියාවට අතිශයින්ම වැදගත්. ආසියාව වටා ලෝක ආර්ථිකය කේන්ද්‍රගත වෙමින් පවතින කාලයක, දකුණු ආසියාවේ ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කරමින් පවතින කාලයක, දකුණු ආසියාවේ ප්‍රමුඛ රාජ්‍ය ලෙස ඉන්දියාවේ ඉදිරි වර්ෂ කිහිපය සඳහා ඉන්දියාව හොබවන්න නායකත්වයට පත්වුණු වර්තමාන අග්‍රාමාත්‍යවරයායි තමන්ගේ විදේශ ප්‍රතිපත්තියේ පළමු කාරණයකට පළමු තැන ලබා දෙමින් මාලදිවයිනටත් ඉන් අනතුරුවත් ශ්‍රී ලංකාවට පැමිණීමත් අද දවසේදී සංකේතවත් කරනු ලැබුවේ. ගරු අග්‍රාමාත්‍යවරයා, ඉන්දියා අග්‍රාමාත්‍යවරයා දහවල් බොහෝජනය ගරු ජනාධිපතිතුමා සමග භුක්ති විඳීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට නියමිත වෙනවා. මේ සුහදශීලී සබඳතාව අතිශයින්ම වැදගත්. ඓතිහාසික වශයෙන් ශ්‍රී ලංකාව සමග ඉන්දියාව පවත්වාගෙන ඒ දහස් ගණනක මිත්‍රශීලී සංස්කෘතික ආගමික ඒ ශක්තිමත් සබඳතාවය තවත් මූර්තිමත් කරපු අවස්ථාවක් විදිහටයි ශ්‍රී ලංකාවට ත්‍රස්තවාදී ප්‍රහාරයක් මුහුණදී ඒ ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමග ලංකාවට හොඳ හිත දක්වමින් ශ්‍රී ලංකාවත් සමග තමන් නිරන්තරයෙන් රැඳී සිටින බව ලෝකෙටම පෙන්වා දෙමින් ඉන්දියා අග්‍රාමාත්‍යවරයා අද දවසේදී ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වුණේ. ඒ වෙනුවෙන් ජාතික රූපවාහිනිය ගෙන සජීව විකාශය මෙතකින් අප නිමවට පත් කරමින් අපගේ සජීව සබඳතාව ලබා දෙනවා රූපවාහිනිය ප්‍රධාන පාලක මැදිරියට. ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරය පිළිබඳ සවිස්තර තොරතුරු අද පසරු 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය අද දිනයේද පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්ම වූ වැසි සමග තද සුළං ඇතිවීමේ අවධානමක් පවතින බවයි. දින කිහිපයක සිට දිවයිනේ ප්‍රදේශ රසකට මිලිමීටර් 100 ඉක්ම වූ වැසිත් සමග තද සුළං පවතිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද දිනයේද මෙම තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවයි. එමෙන්ම දෙවයින වටාවන මුහුදු ප්‍රදේශවලටද සුළඟේ වේගය විටින් විට වැඩිවීමේ අවධානමක් පවතින බැවින් දීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳව වැඩි අවධානයෙන් පසුවිය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතින යැයි අපේක්ෂා කරනවා. අද දිනේ වර්ෂාව පිළිබඳ සැලකුවොත් බස්නාහිර දකුණ මධ්‍යම සබරගමු සහ වයඹ පළාත්වල විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. කළුතර ගාල්ල මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසිද අද දිනේ ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒ වගේම අනුරාධපුරයේ සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි අතර මඩකල්පො දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස් 2කින් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද වයඹ සහ ඌව පළාත්වලත් නෝරෙඩිය අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල විටින් විට හමුන පැයට කිලෝමීටර් 50ක් පමණ දක්වා වන තරමක් පද සුළං ඇතිවිය හැකි අතර යාපනයේ දිස්ත්‍රික්කයේ සහ පොතුවිල් ප්‍රදේශයේ පැයට කිලෝමීටර් 50 60 පමණ දක්වා වන තද සුළං ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල తాවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. හිංසාකාරී ලෙස ගවයින් 37 දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථ දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ අනුරාධපුර පදවිය ප්‍රදේශයේ සිට මෙම ගවයින් මස් පිණිස ජායල ප්‍රදේශය දක්වා රැගෙන එමින් සිටි බවයි. හලාවත කොට්ටාශ රථවාහන පොලිසියට ලද තොරතුරකට අනුව හලාවත බංගදනය ප්‍රදේශයේදී ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී එම ලොරි රථයේ රැගෙන යමින් සිටි ගවයින් 20 දෙනෙකු සොයා ගැනීමට හැකි වුණා. බලපත්‍ර නොමැතිව හිංසාකාරී ලෙස ගවයින් රැගෙන යාම සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරාද අත්අඩංගුවට ගනු ලැබුවා. අනෙක් ලොරි රථය අත්අඩංගුවට ගනු ලැබුවේ හලාවත දැදුරුවේ මාර්ග බාධකයේදී. එම ලොරි රථය පරීක්ෂා කිරීමේදී එහි සිටි ගවයින් 17 දෙනෙකු පොලිස් භාරයට ගනු ලැබුවා. ගවයින් රැගෙන යමින් සිටි ලොරි රථය සමග රියදුරාද අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවටගත් මෙම පිරිසගෙන් සිදු කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ අනුරාධපුරයේ සිට මස් පිණිස මෙම ගවයින් ජායල සහ වැලිසර දක්වා රැගෙන යමින් සිටි බවයි. සැකකරුවන් දෙදෙනා හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද හලාවත පොලිසිය පැවසුවා. ජායල ඒකල මහවත්ත ප්‍රදේශයේදී පාතාල සමාජික ක්‍රිෂාන්ත අජිත් කුමාර හෙවත් කළු අජිත් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් විශේෂකාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒකල මඩම ප්‍රදේශයේ පදිංචි ටිරෝන් ජනක හෙවත් ජනක නැමැත්තයි. ක්‍රිෂාන්ත අජිත් කුමාර හෙවත් කළු අජිත් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ පසුගිය මාස 5 වන දින රාත්‍රියේ ජායල ඒකල මහවත්ත ප්‍රදේශයේදී. මේ අතර දිවුලපිටිය දෙල් වගුර ප්‍රදේශයේ තනිව වාසය කළ කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
දිවුලපිටිය දෙල්වගුරු ප්‍රදේශයේ නිවසක තනිව වාසය කළ කාන්තාවක් මෙලෙස ඝාතනය කර තිබෙනවා. පසුගියදා රාත්‍රියේ මෙම ඝාතනය සිදු වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ 76 හැවිරිදි කාන්තාවක්. මේ ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ දහවල් සිදු කෙරුණා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පරීක්ෂණ සිදු කරන බව දිවුලපිටිය පොලිසිය සඳහන් කළා. මේ අතර කුලී ගමනක් යන මුවාවෙන් ගාල්ල මකුළුව ප්‍රදේශයේ වෑන් රථයක් කුලියටගත් පිරිසක් ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී රියදුරාට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කර වෑන් රථය පැහැරගෙන පලා ගොස් තිබෙනවා. තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. වෑන් රථයේ හිමිකරුවන් ගාල්ල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව යක්කලමුල්ල පොලිසිය විසින් ගල්ලමුල්ල ප්‍රදේශයේදී මාර්ගබාධක යොදා කළ පරීක්ෂාවකදී පැහැරගත් වෑන් රථය සොයාගෙන තිබුණා. එහිදී සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් වයස අවුරුදු 18 සහ 20 යන වයස්වල පසුවන්නන් වන අතර වෑන් රථය පැහැරගෙන යන අතරතුර උඩුගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබාගෙන මුදල් නොදී පලා ගොස් ඇති බවද පසුව කළ පරීක්ෂාවකදී හෙළි වී තිබෙනවා. හැටන් පොලිස් වසමට අයත් දික්කොය ප්‍රදේශයේ වතුකම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලැබූ වතුකම්කරුවන් 8 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. දික්කොය මූලික රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ එක් කාන්තාවකගේ තත්ත්වය බරපතල බවයි. තේදළු නෙළමින් සිටි දික්කොය වනරාජා වත්තේ කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරය එල්ල වී තිබෙනවා. තේ පඳුරක් මත බැඳ තිබූ බඹර කෝඩුවක් එක්වරම ඇවිස්සීම නිසා ඔවුන් බඹර ප්‍රහාරයට ලක් ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ. අපි දරු කඩාගෙන යද්දී යට තිබුණ තියෙන කෝඩුවක් දන්න දැක්කේ නැහැ ගිරෙනවා. ඊපස්සේ මෙයා අඩිය තියද්දිම තිබුණ තියෙන කෝඩුවට හරියදී ඔක්කොම ඇවිල්ලා ඔළුවේ ඉඳන් වාහන ගැටුවා. තුවාල ලැබූ වතුකම්කරු කාන්තාවන් 7 දෙනා සහ එක් වතුකම්කරුවෙක් දික්කොය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. තේදළු නෙළමින් සිටි දික්කොය වනාජා වත්තේ කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරය එල්ල වී තිබෙනවා. විදේශ සහ ක්‍රීඩා පුවත් මේ විරාමෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. රයිවට් වෙලකට අවසන්. මම මදුශාන්ත සිල්වා. මම භාග්‍ය වීරකෝන්. පසුරු 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් නැවත මුණ ගැසෙමු. සුබ දවසක්.